අපි මේ ආකාරයෙන් ආරම්භ කරමු. මුලින්ම අපි බුද්ධ ඉතිහාසය සම්බන්ධව කතා කරමු. කතා කරලා ඊළඟට දෙවනුව අපි බුද්ධ ඉතිහාසයේ කොයි ආකාරයෙන්ද මේ බුදුදහම සම්බන්ධ වෙන්නේ කියන එක සාකච්ඡා කරමු. මොකද මුගදෙනෙක් හිතනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මුගදෙනෙකුට ඉතිහාසය වැඩක් නැහැ අපිට බුදුහාමුදුරුවෝ ඉපදුනාම අපිට මොකද අපිට අවශ්‍ය බුදුදහම විතරයි කියලා කට්ටියක් කතා කරනවා. ඉතින් මේ කතා කරන්නේ බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතුව. අද මෙතන ඉන්න මේ මහත්තුරු මුගදෙනෙක් අපි දන්න කියන මහත්තුරු ඉන්නවා මෙතන. ඒ අය බොහෝ දෙනෙක් මේ ඉතිහාසය සම්බන්ධව දන්නවා. නමුත් තවත් පිරිසක් ඉන්නවා නොදන්න පිරිසක්. ඒ නිසා අපි මේ නොදන්න පිරිසයි දන්න පිරිසයි එකම එකතු වෙන විදිහට යම් දෙයක් කතා කරමු. දැන් පළමුවෙන්ම මට මෙන්න මේ වගේ දෙයක් කියන්න ඕනේ. බුදුදහම සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. අපි ගත්තොත් එහෙම මේ හෙළ මේ සිව් හෙළ එහෙම නැත්නම් මේ හෙළබිම මේකේ තියෙන මහා ප්‍රෞಢ ඉතිහාසය. මේ ඉතිහාසය අපිට වැදගත් වෙනවා. එකක් ඉතිහාසය කියලා කියන්නේ අපේ අනන්ත. දැන් අපිට තියෙනවනේ ගයක් දොරක් හැදුවාම අපේ ඉඩමක ඒක ඇතුලේ තියෙනවා අපිට ලියලා ඔක්කුවක්. ඒ ඔක්කුව හදාගෙන තියෙනවා අපේ නමට හදාගෙන. අපේ අනන්තතාවය ඔප්පු කරන්න තියෙන එකම සාධකය තමයි අපේ ඉඩමේ තියෙන ඔක්කුව. නමුත් අපි ගත්තොත් මේ රට මේ දේශය ගත්තොත් මේ දේශයේ ලියාපු ඔක්කුවක් නැහැ. මේක ආවල් පුද්ගලයාට අයිති, මේක සිංහලයාට අයිති, වෙන කාට හරි අයිති කියලා ලියපු ඔක්කුවක් නැහැ. ඒ ඔක්කුව තමයි මේ රටේ ඉතිහාසය. යම් විදියකින් ඒ ඉතිහාසය අසත්‍ය ඉතිහාසයක් වුණොත් ඒ කියන්නේ ඒක අර අපේ ඉඩම මිනින් කවුරු හරි දැහැගත්තා වගේ වැඩක් සිද්ධ වෙනවා. ඒ නිසා ඉතාම වැදගත් දේ තමයි මේ හෙළබිමේ මේ ඉන්න මිනිස්සුන්ගේ මේ පිටට තියෙන අයිතිය ගැන ප්‍රකාශ කිරීමේ තියෙන ඉතාමත්ම වැදගත්ම මාධ්‍ය තමයි අපේ සත්‍ය ඉතිහාසය. ඊළඟට මේ රටේ මිනිස්සුන්ගේ තියෙනවා දේශීයත්වය. ඒ දේශීයත්වය ලෝකෙටම නැති ආකාරයේ දේශීයත්වයක් අපිට තියෙනවා. අපි බලමු මම එහෙම කියන්නේ ඇයි කියලා. මේ දේශීයත්වය රැකෙන්න නම් අපි නිවැරදි ඉතිහාසය දැනගත යුතුයි. මම කියන්නේ හොඳට තේරුම් ගන්න එක්තරා වකවානුවකදී අපේ මේ දේශීයත්වය ඉදිරියට නොගී නතර කළා පිටරට මිනිස්සු. ඒකේ ප්‍රධානම මිනිස්සු තමයි කවුද? ඉන්දියානුවන් සහ බ්‍රිතාන්‍ය. මේ දෙකම නතර කළා. දැන් නතර කළාම අපි ඉතිහාසයේ කතරකින් නතර වුණා. එතනින් පස්සේ අපි දිගින් දිගටම ගියේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට ඒගොල්ලන්ගේ තාක්ෂණය සහ ඒගොල්ලන්ගේ නීති පද්ධතිය අධ්‍යාපනය හරහා තමයි මේ රට සම්බන්ධ වෙන්නේ. දැන් බලන්න වෙච්ච දේ මොකද මේ ඔළුවට ගන්න. කවුරුත් හිතුවේ නැති විදියට මේ ඊයේ පෙරේද ආව කොයි කියන වසන්තය. දැන් මොකද මේ මුළු ලෝකෙම ෂට්ඩවුන් වෙනවා. දැන් මේ රටේ තියෙන ඇඟලුම් කම් වල තියෙන මැෂිමක තියෙන ඉදිකට කැඩුනොත් අපිට මැෂිමම ආම් කරන්න වෙනවා. මේක මේ ඔබ අපි අත්දැකපු දෙයක් මම කියන්නේ. හරිද? ඊළඟට දැන් බලන්න දැන් මගේ වාහනේ දොර හැදුවා. දැන් දොරක් නැහැ. මං ගිහලා ඇහුවාම අලුත් එකක් ගෙන්නන්න. ගෙන්නන කාලයක් ගැන කියන්නේ. හොඳ වෙලාවට දොර කැඩුණා. ඉන්ජින් එක කැල්ලක් කැඩුණා නම් මට සිද්ධ වෙනවා වාහනේ පාක් කරලා තියන්න. දිරාපත්තරකම තියේ මේ වසන්ත තීව්‍ර වෙනවා. තාම බඩු ප්‍රවාහණය වෙන්න පටන් ගත්තේ නැහැ. දැන් පාරක් හදන එක ගත්තොත් ගලුයි වැලි ටික අපිට තියෙනවා. නමුත්
අර තාර හදන්න අවශ්‍ය කරන සමහර මූලද්‍රව්‍ය අපේ රටේ නෑ. අපි පිටරටින් ගෙන්නනවා. ගෙන්නලා තමයි සම්පූර්ණ පාර අපි පරිපූර්ණ වශයෙන් නිවාඩුපත් කරන්නේ. බලන්නේ එක කොම්පෝනන්ට් එක අමුද්‍රව්‍යයක් නැති වුණා කියලා බලන්න. මොකද වෙන්නේ? අපිට පාර හදාගන්න බැරුව යනවා. එහෙනම් අපිට මොකක්ද සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා අර ග්‍රැවල් රෝඩ් කියන එක දුරු පාතායි පාරක් යන්න වෙනවා. මෙහෙම හිතලා බලන්න මාස 3ක් මාස 5ක් වැඩිම අපිට අවුරුද්දක් ලෝකෙ ෂට්ඩවුන් වුණොත් පිටරටත් එක්ක තියෙන සම්බන්ධය අපිට නැතුව ගියොත් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා අපේ දේශීය දේ මත යැපෙන්න. දැන් තමයි අපිට ඔන්න පත්තු වෙන්න පටන් ගන්නේ. ඇයි? අපි කොහෙන්ද නතර කළේ අපේ දේශීයත්වය? කරත්තේ. කරත්තේ එහාට දේශීයත්වයේ ගිහින් තිබුණා නම් අපිට අද බය නැතුව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තිබුණා. මං කියන්නේ තේරෙනවද? හරිද? අපි මොකද කළේ? කරත්තෙන් නතර වෙලා එතනින් උඩට අපි ගියේ අනුන්ගේ මූලද්‍රව්‍ය සහ අනුන්ගේ මූලනායකකම් මත. එහෙම දුවපු නිසා ජාතියක් හැටියට මේ වගේ ප්‍රශ්නයකදී අපිට නැවත සිද්ධ වෙන්නේ අර කරත්ත යුගයට යන්න. බලන්න හොතද වෙන්නීම නෙමෙයි කියලා. බැරි වෙලාවක්වත් මේ දෙසැම්බර් මාසේ කිට්ටු වෙනකොට තවත් වසන්තයක් ආවොත් මේ වගේ අපිට වෙන දේ ගැන අපිට හිතා ගන්නවත් බැහැ. ඊළඟ අනිත් කාරණේ ඇයි ඉතිහාසයේ වැදගත් වෙන්නේ? ඒ කාරණේ තමයි නිවන් ප්‍රාර්ථනා කරන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට අවශ්‍ය වෙනවා ඉතිහාසය දැනගන්න. නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඉතිහාසය දැන ගැනීම ඇයි අවශ්‍ය වන්නේ කියන එක මම මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ. ඒක අපේ ප්‍රශාන්ත මහත්තයා පැහැදිලි කරා. එනිසා ඒක මේ මාතෘකාව කතා කරන අපි කාගේ ප්‍රබලම කාරණය තමයි මේ හෙළ ඉතිහාසය දැන ගැනීම. අපි ඒක වෙනින් වචනකින් කිව්වොත් බුද්ධ ඉතිහාසය දැන ගැනීම නිවන සඳහා අත්‍යවශ්‍ය වූ කාරණයකි. ඉන් තොරව කිසිම පුද්ගලයෙකුට සෝතාපට්ටි ඵලයටවත් පත්විය නොහැක. මම මේ කතාව එතනින් නතර කරනවා. ප්‍රශාන්ත මහත්තයා ඒකට අවශ්‍ය පිළිතුර සහ පැහැදිලි කිරීම ඔබතුමන්ලා ඉදිරියේ තමයි. පැහැදිලිද? ඔන්න ඔය කාරණා ටික හරියාකාරව බැලුවොත් මේ හෙළ ඉතිහාසය කියන්නේ ඉතාම වැදගත්, ඉතාම අත්‍යවශ්‍ය මේ ලංකාවේ සියලු පුරවැසියන් තරුණයින් දරුවන් දැනගත යුතුම දෙයක්. දැන් කතිකාවක් තියෙනවා ඉස්කෝලේට ආයෙත් ඉතිහාසය හඳුන්වා දෙන්න. ඉස්කෝලේට විතරක් මදි. විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ අවසාන විභාගයේ දක්වා මේ රටේ ඉතිහාසය සියලු දෙනාම දැනගන්න හදාගන්න ඕනේ. හැබැයි ඒ ඉන්දියන් කාර්යවත් සුද්ධවත් අපිට ලියන දුන්න ඉතිහාසය නෙමෙයි. එහෙම හදාගන්න පටන් ගත්තොත් අපට නතර වෙන්න වෙන්නේ අරත් එකක් එහාට ගිහිල්ලා. අපි හැදෑරිය යුත්තේ සත්‍ය ඉතිහාසය. මා ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ඒ සත්‍ය ඉතිහාසය කියන මහා සමුද්‍රයේ තියෙන පුංචි කොටසක්. ඒ තමයි බුද්ධ ඉතිහාසය. මුලින්ම අපි වඩා කතා කරන්නේ නැතුව කෙලින්ම කතා කරොත් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හෙළබිමේ පහළ වූ උත්තමයේ, මේ හෙළබිමේ ජීවත් වූ උත්තමයේ, මේ හෙළබිමේ බුදු බවට පත් වූ උත්තමයේ, මේ හෙළබිමේ පිරිනිවන් පාන වූ උත්තමයේ. ඒ ගෞතම බුදුන් වහන්සේ පමණක් නොවේ. මේ කල්පේදී මීට ඉහත කල්පවල යම් බුදු කෙනෙක් උපදිනා නම් ඒ බුදුන් වහන්සේ උත්පත්ති ලබන්නේ මේ මහ පොළොවේ බවමත කරන්න එපා. මම මේකට මේ මාතෘකාව කතා කරනකොට සාධක බොහොමයක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම සාධක මෙතන කතා කරන්න බෑ. ඒකට මාසයක්වත් එක දිගට කතා කරන්න ඕනේ. මේ පොත් ගෙඩල්ලා තියෙන්නේ ඔක්කොම තියෙන ඒවා මම මෙතන කතා කරන්න නෙමෙයි. මෙතනින් ප්‍රශ්නයක් මතුවුනොත් මගේ හිතලු කියවන්න නැතුව මේවැ අරගෙන පිළිතුරු දෙන්නයි මම මේ පොත් ටික ගෙනන්නේ. ඒක මම කියන්න ඕනේ මේ ඉතිහාසය
බුද්ධ ඉතිහාසය එකක් පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වෙලා තියෙනවා. දෙක ඓතිහාසික සාධක මත පදනම් වෙලා තියෙනවා. තුන කටවහර මත පදනම් වෙලා තියෙනවා. හතර ජනවහර මත පදනම් වෙලා තියෙනවා. පහ ත්‍රිපිටකයේ මත පදනම් වෙලා තියෙනවා. මේක පහට නෙවෙයි යන්නේ එකක් එකට යන්නේ. ත්‍රිපිටකයේ මත පදනම් වෙලා තියෙනවා. 6 සාහිත්‍ය කෘති මත පදනම් වෙලා තියෙනවා. 7 ඉන්දියාව ආදී ඒ තදාසාන රටවල් වල ඉතිහාසය සමග බද්ධ වෙලා තියෙනවා. අපි මේ කතා කරන දේ මේ සියල්ලකින්ම ගත්ත සංකලනයක් මිසක එක සෙල්ලිපියක් විතරක් බලලා ඒ සෙල්ලිපිය මෙහෙම තියෙන නිසා මේකයි කියන තහවුරු කිරීම නෙවෙයි අපි කරන්නේ. මොකද අපිට මුගදේ කියනවා අපි මේ කරන දේ විද්‍යාත්මක නැහැ කියලා. ඒ තමයි ඒ අයට ගහන්න පුළුවන් ලොකුම පහර හැටියට ඒගොල්ලෝ දකින්නේ. හැබැයි අපිට නම් ඒක ඉතාමත් පල්ලෙහා මට්ටමේ කතාවක්. මොකද විද්‍යාව කියන්නේ අධ්‍යාත්මයට දහමට වඩා බොහෝ පල්ලෙහා තියෙන දෙයක් බව මන්නු කිව්වට මේ ඇත්ත දන්නවා. විද්‍යාව කියන එක සත්‍යයි. සත්‍යයි කියලා කියන්නේ ඇයි ඒක කාලෙන් කාලෙට තමයි සත්‍යය. අද තියෙන විද්‍යාව නෙමෙයි හෙට තියෙන්නේ කියන එක මා අමුතුවෙන් කිව යුතු නැහැ. එයයි විද්‍යාවේ දර්ශනය. එයයි විද්‍යාවේ ෆිලොසොෆිය. විද්‍යාවේ ෆිලොසොෆිය කියන්නේ අද තර්කයට වඩා හෙට වෙනස් විය යුතු තර්කය. අන්න අලුත් තියරි එකක් ගොඩ නැගෙනවා. ඒ මත අලුත් නිර්මාණ එකක් ගොඩ නැගෙනවා. එයයි විද්‍යාව. නමුත් දහම කියලා කියන්නේ පින්වතුනි කවදාකවත් සත්‍ය එකක් නෙමෙයි දහම කියන්නේ. ඒක පරම සත්‍ය එකක්. ඒක අකාලිකයි. කාලයෙන් කාලට වෙනස් වෙන්නේ නැහැ. දේශයෙන් දේශයට වෙනස් වෙන්නේ නැහැ. යුගයෙන් යුගයට වෙනස් වෙන්නේ නැහැ. දහම කියන එක එදා කවදා හෝ දවසක බුදු කෙනෙක් පිළිවෙලා යම් දෙයක් දේශනා කළා නම් අද බිහි වෙන බුදුන් වහන්සේ දේශනා කරන්නේ දේශනා කළ යුත්තේ ඒ මත පදනම් වූ කතාව. මම මුලින්ම කැමති මේ කතාව ඇත්තටම පටන් ගන්න තැනක් හොයාගන්න බැරි කතාවක්. අපි ටිකක් මෙහෙම කියමුකෝ. මේ ඉන්දියාවේ ඉන්න අය නෙමෙයි අපේ ලංකාවේ ඉන්න ඉන්දියානු. අද බොහෝ දෙනෙක් ඉන්නවා අපේ රටේ ඉන්දියාවට අර දැන් වචනෙන් කිව්වොත් කඩේ යන. ඒ කඩේ යන්නේ තම තමන්ගේ පෞද්ගලික සුඛ වෙන සදා බව මා මුතුන් කිව යුතු නැහැ. මෙතන ඉතා පැහැදිලිව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේ ඉතිහාසයේ අංගන තැන් ගොඩක් තියෙනවා මේ අය. මේ අය අපට වසන් කරන තැන් ගොඩක් තියෙනවා. දැන් අර එලාවල මේදානන්ද කියන අනුදුරෝ පුරාවිද්‍යා චක්‍රවර්ති නමින් හඳුන්වන උන්වහන්සේගේ මෑතක ටීවී එකේ පැය භාගයක් පැයක් තිස්සේ බැලුවා. උන්වහන්සේ එක කාරණයක් ඉදිරිපත් කරේ නෑ. උන්වහන්සේ කිව්වේ එකම එක කාරණයක් කිව්වා පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් හැටියට සතපහක්වත් වැඩක් නැති කාරණයක්. මොකද්ද ඒ කාරණේ? නේපාල ලුම්බිනියේ තියෙනවලු ටැම් ලිපියක් කොටලා ඒකේ තියෙනවලු ඉදබුද ජාතිය කියලා. ඉදබුද ජාතිය කියලා කියන එකේ කියන්නේ ඉදබුද නෙවෙයි ඉදබුදේ ජාතිය. කොම්බුවයි දැන් ඉදබුද ජාතිය. මේකෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ එතන ඉපදිලා තියෙනවා. කොතනද? නේපාලේ ලුම්බිනියේ. දැන් මෙහෙම කියන හාමුදුරුවන්ගේ අපූර්ව එකක් තියෙනවා මම පෙන්නන්නම් ඒක. මේ හම්බ වෙනවා යාට ඔය බුද කියන වචනේ. හරි? මේ හම්බ වෙන බුද කියන වචනේ හම්බ වෙන්නේ කොහෙන්ද දන්නවද? ඒක හම්බ වෙන්නේ සීගිරියේ. සීගිරියේ කුරුණු ගීත එක තමයි ඒක හම්බ වෙන්නේ. දැන් ඒක උන්වහන්සේ කියවනවා මෙන්න මේ විදියට. ඒකේ තියෙන්නේ අපේ වාසනාවට ඒකේ තියෙන්නේ බුද කියලා. මේ තියෙන්නේ රිටිකල සම්බන්ධ විශේෂ සටහනක් කියලා උන්වහන්සේගේ පොතේම ප්‍රශාන්ත මහත්තයා මේ පොත බුදුමහත්මයා තියලා නැහැ නේ. මේක ඔයගොල්ලෝ බලන්න මේ පොත ඒක ලියලා තියෙන්නේ අපේ ඔය කියන පුරාවිද්‍යා චක්‍රවර්ති හාමුදුරුවෝ. මේක තියෙනවා දෙවන සටහන සීගිරි කුරුටු ලිපි අතරගෙන 416 වන ගීයයි. එය 8 වන සියවසේ අගභාගයට අයත්ව දුවක ගීයෙන් රචනා කළ
කර ඇත්තේ රිටිකල වැසි බුද්ධ වරාංගනේ ආමරුලිය කියලා බුද්ධ නැමැත්තෙකු විසිනි. ආන්න කතන්දරේ. ඉන්දියාවේ බුදේ කියලා එකක් හම්බුනොත් ඒ ස්ථිර වශයෙන්ම මේ ගෞතම බුදුහාමුදුරුවෝ. ලංකාවේ හම්බුනාම සීගිරියේ කුරුටු කී අතරේ බුද්ධ කියලා එකක් එයා රිටිකල මිනිහෙක්. පේනවනේ. පේනවද මෙතන තියෙන මේගොල්ලන්ගේ තියෙන අලකලංචි. දැන් මෙන්න මෙහෙම ඉඳන් තමයි විස්තර විග්‍රහ කරන්නේ. එහෙම ඉඳලා ඒ ආමුදුරෝ කියනවා අපට මොකක්ද කියන්නේ? මේගොල්ලෝ මේ ලුම්බිනිය කියලා මෙන්න මේ තෙල්දෙනිය පැත්තේ පන්සලක් අල්ලගෙන ඒකේ තියෙනවලු මොකක්ද? ලෙන. ඒ ලෙනේ ගහලා තියෙනවලු ඉන්දසල ගෘහශාකෂ කියලා. ඒ කියන්නේ ඉන්දසාල ගුහාව සංගයාය. කියලා ගහලා තියෙනවා. ඔය ඉන්ද කියන්නේ මේ රටේ ඉන්න මිනිහෙක්. යාමුදුරු කියනවා. බලන්න ගහන්න ඕන ගහන්න. YouTube එකේ දාලා. ඔය ඉන්ද කියලා කියන්නේ අකායට මිනිහෙක්. ඒ මිනිස්සයා ලෙනක් හදලා සංඝයා වහන්සේලා පූජා කරා. කොහොමද ගහලා තියෙනවා? බුදුහාමුදුරු වැඩේ කියන්නේ. එහෙම ගහන්නේ. එහෙම කියනවා. දැන් මොකක්ද මේ කියන්නේ? අපිත් කියන්නේ ඒක. ඔව් මාන්නේ එතන එහෙම ගහන්නේ තමයි. එතන ගහලා තියෙන ඉන්දසාල ගෘහශාකෂ කියලා තමයි. ඒක හදලා තියෙන්නේ ඉන්දසාල කියලා මිනිහෙක් වෙන්නේ නැති. අපිට මොකද? දැන් මොකක්ද මෙතන තියෙන්නේ? මෙතන බුදුහාමුදුරේ සම්බන්ධය මොකක්ද? මහත්කරුණි මේකේ සම්බන්ධය එන්නේ ඒ ඉන්ද්‍රසාල ගුහාවෙන් පමණක් නොවේ. ඒ සම්බන්ධය එන්නේ දීඝනිකායේ තියෙන සක්කපන්න කියන සූත්‍රයේ ඒවම් මේ සුතං ඒකම් මගතේසු විහෙරති පාචීනතෝ රාජගාස්ස අම්බසන්දානාම බ්‍රාහ්මණගමෝ අබ්බතේ ඉන්දසාල ගුහායන් කියලා කාරණා හතරක් දෙනවා සක්කපන්න සූත්‍රයේ නිදාන කතාවේ. මොකද්ද කාරණා හතර? මගධ දේශයේ වාසය කරන විට අම්බසන්දානගති බ්‍රාහ්මණගමේදී පාචීන රජුගේ රාජගෘහයේදී ඉන්දසාල නම් ගුහාවේදී මේ සූත්‍රය දේශනා කරන්න ලදී. ඒක තවදුරටත් කියලා සක්‍රයයට තමයි මේක දේශනා කරන්න කියලා. සක්කස්ස දේවානමින්දස්ස කියලා සූත්‍රය කියනවා. දැන් මොන උත්තරයි කතන්දරේ? මේ සූත්‍රයේ කියලා තියෙනවා ඉන්දසාල ගුහාවේදී තමයි මේක දේශනා කළේ කියලා. අන්න අර ගලේ කොටලා තියෙනවා ඉන්දසාල ගුහාව මේකයි කියලා. දැන් ඒ නිසා අපි කියනවා මේ ඉන්දසාල ගුහාවේ තමයි බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ කියලා. ඉතින් ඒක කවුරු කොටපුවා මොකද? ඒක කොටපු මිනිහගේ නම වෙන්නේ අපි දන්නේ ඒක කලින් ඒකට සම්බන්ධය මොකක්ද ඒක කියන්නේ. මේ මිනිස්සුන්ව රවට්ටන්න ගන්න වාක්‍යය. බොරුවට දාලා මේවා අමරලා නෑ. මේ කොයිද මේකේ? එතන ගන්නෑ නෙමෙයි. අපි කියන්නේ එතන ගන්න නෑ. මම මේ කියන දේ ඔක්කොමට තේරෙනවා. මේක මෙන්න විතරයි සටකපලටේදී. ඒ කතාව තුළ සක්කපන්න සූත්‍රය මේ ආමුදුරෝ යන්තම්වත් මතක් කරන්නේ නෑ. හැබැයි අපි ඉන්දසාල ගුහාව දැක්ක පමණින් සක්කපන්න සූත්‍රය නේ බුදුහාමුදුරේ ධර්මයේ දේශනා කළා කියලා අපි කියන්නේත් නැහැ. අපි අනිත් කාරණා තුනක් ගන්නවා. මොකක්ද අනිත් කාරණා තුන? පාචීන රජුගේ රාජගෘහය කියලා තුනේක තියෙනවා. මේ ස්ථානයේ තවත් පල්ලම් වයින්කොට අඩි 100ක් විතර අඩි 50ක් විතර ඔන්න අවුලව සෙල්ලිපියක්. මොකද්ද ඒ සෙල්ලිපියේ තියෙන්නේ? පාචීන රජ නගරය ජිත ඊළඟට තියෙනවා කොචර බමුණ ජය උපසික දිතයලේ කියලා. ඔන්න තවත් කාර්යයක් සඳහන් වෙනවා. මොකක්ද ඒ කාර්යය? පචින රජුරුවන් ගැන තියෙනවා. පචින රජුරුවන්ගේ දුව සමාවෙන්න පචින රජුරුවන්ගේ භාර්යාව මේ දෙන පූජා කළා කියනවා. පචින රජුරුවන්ගේ භාර්යාව ඒ දෙන පූජා කළා නම් ඒක පචින රජුරුවන්ගේ ලෙඩක් වෙන්න ඕනේ. අල්ලපු ගමේ තියෙන නම් පචින රජුරුවන්ගේ භාර්යාව දෙන පූජා කරන්න බෑනේ. එහෙනම් ඒ පචින රජුගේ රාජගෘහය වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ ඊළඟට කියනවා අර සූත්‍රයේ තුන්වෙනි කාරණය. අම්බසන්දානාම බ්‍රාහ්මණගම. අන්න අර සෙල්ලිපිය තියෙනවා කොචර බමුණ ජිය යම් පිට. කොචර නම් බමුණාගේ දුව තමයි ප්‍රසාද වල තියෙන මේ රජු. එහෙමනම් එතන බමුණකමක් තිබිලා තියෙනවා. අන්න අර සූත්‍රයේ කියනවා අම්බසන්දානාම බ්‍රාහ්මණගම. බ්‍රාහ්මණයද තියෙනවා. දැන් බ්‍රාහ්මණයෙක්ගේ දුවෙක් තමයි මෙතන තියෙන්නේ. දැන් බලන්නකො මේවා කොච්චර සනාථ වෙනවද කියන එකට කියලා. ඊළඟට තියෙන කාරණේ තමයි අද ඒ ගම තියෙනවා අද ඒ ගම අම්බසන්දා නෙමෙයි ඇඹුල් අඹේ කියලා. අද ඒ ගම.
ඒ ඇමුල්ලගේ තමයි අම්බසංගා කියලා අපි කියන්නේ නිකන් නෙමෙයි. ඒක කියන්නේ මේ පටිල රජුගේ සෙල්ලිපි තුනක් ඒ ගමේ තියෙනවා. තවත් කරුණු කාරණා ගොඩක් තියාගෙනයි අපි මේ එක කාරණේ සනාථ කරන්නේ. ඒ නිසා විද්‍යාත්මක වෙන්නේ අපි කියන දේද උන්වහන්සේ කියන දේද කියලා බුද්ධිමත් ලෙස විමසා බලන්න. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. ඉන්දසල කියලා මිනිහෙක් මෙතන පෙට්ටුවයි කියලා කියන හාමුදුරුවෝ එතන බුදුහාමුදුරුවෝ බණ කිව්වයි කියලා ලියන නැහැ කියන හාමුදුරුවෝ ඉන්දියාවේ තියෙන ගල්ලෙනක කිසිම සලකුණක් නැතුව පිළිගන්නවා මේක ඉන්දසල බව කියලා. ඒක ඇවිල්ලා දේශීයත්වයේද විදේශ ගැතිකමද කියලා මම කියන්න ඕනේ ඕගොල්ලෝ තීරණය කරන්න. දැන් අර සූත්‍රයේ එකක් මට ඉතුරුනා කියන්න. මොකද්ද? ඉන්දසාල ගුහාව මෙහෙ තියෙනවා කියලා මං කිව්වා පැහැදිලිව ප්‍රාචීන රජුගේ රාජගෘහයේ මේ කියලා සෙල්ලිපෙකින් සනාථ වෙනවා කිව්වා. අම්බසන්නානම බ්‍රාහ්මණ ගමෝ බමුණුකමක් තියෙන බව සනාථ වෙනවා කිව්වා. හැබැයි මට කියන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මගධ දේශයේ කොහෙද කියන්නේ? ඔන්න දැන් මම පෙන්නන්නම් මේ මගධ දේශය කියන එක අපේ රටේ ඉන්න වියතුන් කොයි ආකාරයෙන්ද මේක හොඳට මේක බලන්න විදිය මට මේක පෙන්වන්න පුළුවන්. හැබැයි මේ සවුන්ඩ් එක නෑ මේකේ. මේකේ තියෙන්නේ මෙහෙමයි. මයික් එක පටන් ගන්න. මොකද මේ සවුන්ඩ් එක අරගෙන කනෙක්ට් කරලා නැහැ. ඈ දැන් මේ සෙල්ලිපියක් කියෝගෙන යනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා සිරස මාධ්‍ය ජාලයෙන් තමයි මේක පෙන්නන්නේ. මේ පැත්තේ ඉන්න කාන්තාව තමයි මේ ප්‍රශ්න අහන්නේ. මෙයා මේ කියවගෙන යනවා. හරිද? ඔය දැන් සෙල්ලිපිය කියවනවා. ඔහොම කියවගෙන මම අවශ්‍ය ටිකට ගන්නම්. ඔය දිගටම අකුරකට කියවනවා. මේකේ සවුන්ඩ් එක තිබ්බනම් තමයි ඔයාලට හොඳට පැහැදිලි වෙන්නේ අපේ තියෙන කතන්දරේ. මේ බයන්නලු මේ අය ඔක්කොම ටික විතර කියනවා. ඊට පස්සේ ඔව් ගිහිල්ලා ඕම් බලන්න ලස්සන. දැන් මේ මොකක්ද කියනවා? මේ තියෙන්නේ කූට කන්න තිස්ස රජුගේ සංකේතය. මේ තියෙන්නේ. ඔන්න ඊළඟට බලන්න. දෙවෙනි පෙළියේ කියවන්නට තේරෙනවද? දෙවෙනි පෙළියේ මෙන්න මෙහෙමලු කියවනවා. ඈත් කියලා මේ විදියට ගිහිල්ලා ආයෙත් මේ විදියට ඇවිල්ලා ආයෙත් මේ විදියට කියවන සිද්ධාක් තියෙනවද? මේ තියෙන්නේ මොකද්ද කියලා කියනවා. මේ තියෙන්නේ මේක මෙන්න මේක මොකද මේ තියෙන්නේ මොකද්ද? ඔන්න මේ කියන මේ ගයන්නලු මේ මයන්නලු මේක කියනවා දගම කියලා. දගම කියන එකට අර්ථකුත් යදෙනවා. මේක දගම නෙවෙයි මේක මගද. මේ මේ පුරාවිද්‍යාඥයා සිරස මාධ්‍යාලයට ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ව ගොඩාක් අන්දන්න කියනවා. මෙහෙම සෙල්ලිපිය කියවගෙන ඇවිල්ලා ඊළඟට එක මෙහෙම කියවනවා. එහෙම කියවන්නේ දගම කියලා. මේක දගම නෙවෙයි. දගම නෙවෙයි මගද. ඕම් මගද. මේ රටේ මගදේ තියෙන බව මේ රටේ මිනිස්සු හංගනවා නම් නඩුත් හාමුදුරුවන්ගේ එතුමාගේ නම මාධ්‍යාලේ කියනවා. මේක මම ඩේටා එකත් එක්ක දෙන්න. ඔබතුමාලා බලන්න. මේක සිරස මාධ්‍යාලය. ඕක අපි නම අරගෙන ගිහිල්ලා කම්ප්ලේන් කළා. සතපහක්වත් වැඩක් නැහැ. මම මගේ MA එකේ පොත ලියන්න ගිහිල්ලා පුරාවිද්‍යාව මම පශ්චාත් පුරාවිද්‍යාව ඩිප්ලෝමා එක කරලා MA එකට පොත ලියන්න ගියාන් පස්සේ MA කරන්නේ MA කන්ට දුන්නේ නැහැ. හේතුව මොකද කියලා කීව නිසා. ඉතින් අන්තිමට මට සිද්ධ වුණා ඒක පිටට ඇවිල්ලා ඔයගොල්ලෝ එන්නේ එපා. මම මගේ රිසර්ච් එක කරලා පිටට එවලා. ඉතින් ඒක නිසා මම මේ පොත ලිව්වා. කොහොමද ඒගොල්ලෝ කිසිම අනුග්‍රහයක් නැතුව. අවසානයේ මට ඩිප්ලෝමා එක හම්බුනේ නැහැ. පශ්චාත් ඩිප්ලෝමා හම්බුනේ නැහැ. MA එක හම්බුනේ නැහැ. ඒක තමයි කතන්දරේ. ඉතින් ඒ මේ රටේ ඉන්න සිංහල මිනිහට, මේ රටේ ඉන්න බෞද්ධයාට, මේ රටේ බුදුහාමුදුරුවෝ කියන පොතක් ලියන්න බැරි නම් එතනින් යන්නේ ගැන කතා කරන්නක් නැහැ. දැන් අපි ඔක්කොම යනවා. දැන් පේනව නේද මගධය? පේනව නේද පාචීන රජුරු?
පේනවනේ ධම්මසන්දානම බ්‍රාහ්මණකම, පේනවනේ ඉන්දසාර ගුහාව. ඔය ඔක්කොම කැටි කරලා තව ගොඩාක් සාධකත් එක්ක තමයි අපි ලුම්බිනිය මෙතන කියලා කියන්නේ. මෙන්න මේ ටික තියනවාද ඉන්දියාවේ? ඉන්දියාවේ තියෙන්නේ අර අශෝක රජුගේ කෙටුවායයි කියන පට්ටපල් පොර සෙල්ලිපියක්. ඇයි මම ඒකට එහෙම කියන්නේ කියන එක අපි දැන් කතා කරලා තියෙන ඕන තරම් වාරයක්. ඒක අලුත් කාරණයක් නොවන නිසා ඔයගොල්ලෝ YouTube වලින් බලා ගන්න පුළුවන්. හරිද? අද වෙනකොට දැන් අවුරුදු 35කට පස්සේ ඔරිස්සාවෙත් හම් වෙලා තියෙනවා ඉදබුද ජාතේ කියලා කියන අර සයෝමුනිති කියලා ලියලා තියෙන එවැනිම සෙල්ලිපියක්. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ රටවල් දෙක ගහගන්න. දැන් ඉන්දියාව කියනවා ඔරිස්සාවලයි බුදුහාමුදුරු පුදුනේ කියලා. නේපාලයේ කියනවා නෑ රුවින්දාවල තමයි පුදුනේ කියලා. දැන් මොන පත්‍රය යන දිගට. දැන් පුදුම වැඩක් කියලා. එකම ජාති සෙල්ලිපි දෙකක් දෙනකොට බුදුහාමුදුරු දැන් කියලා. හරිද? ඒ කියන්නේ ඉදබුද ජාතිය කියලා කියන්නේ බුදුහාමුදුරු පුදුනා කියන්නේ නෙමෙයි. ඒකයි දැන් තියෙන්නේ බුදුහාමුදුරු පුදුනා කොහොමද ඉවිත්තර සෙල්ලිපි දෙකක් තියෙන්නේ. හොඳට මේක තේරුම් ගන්න. ඒ නිසා ඒ කතන්දර ඔක්කොම පට්ටපල් බොරු. මෙතන තියෙන්නේ දේශපාලනය සහ මුදල් විතරයි. මෙතන තියෙන්නේ ඒක. ඒක අපට හොඳට තේරෙනවා කතාව ඉස්සරහට අපි යනකොට. දැන් බලන්න ඊළඟට මම කැමතියි කියන්න මෙන්න මේ කාරණා. දැන් අපි ගත්තොත් එහෙම ඉන්දියාව ජම්බුද්වීපය කියලා කියනවා සමහර කට්ටිය. හැබැයි කායන ඇහුවොත් මම පෙන්නන්න කියලා ඉන්දියාව ජම්බුද්වීපය කියන බවට කිසිම සාධකයක් ඒගොල්ලන්ට පෙන්නන්න නැහැ. මම මේ කියන්නේ දැන් මේ අපේ ඇතුළේ එන පොත් නෙමෙයි ඉන්දියාවට ජම්බුද්වීපය භාවිතා වුණා කියලා පෙන්වන්න පුළුවන් යම්ම කිසියෝ මූලාශ්‍රයක්. මට ඒක සාහිත්‍යික මූලාශ්‍රයක් වුණත් කමක් නැහැ. කරුණාකරලා පෙන්වන්න ජම්බුද්වීපය ඉන්දියාව කියලා තියෙන එකක්. එහෙම එකක් අපිට තාම නම් හොයාගන්න බැරුව ගියා. කාටද හම්බුනොත් අපිට ඒක පෙන්වන්න අපේ ඒක 100% පිළිගන්න නැති. මොකද මේ අපි කරන්නේ අපිට පුරුම කරගන්න නෙමෙයි මේ ඉතිහාසය. අපි මේ සත්‍ය හෙළිදරව් කිරීමක් පමණයි කරන්නේ. එතකොට එහෙම ඉතිහාස පොත් වලින් ඉන්දියාවේ ජම්බුද්වීපය කියලා කියන්න බැරි අවස්ථාවක මේ අපේ පොත්වල මේ රාජාවලිය කියන පොතේ කියවෙනවා මොකද්ද මේ නේපාලය කියලා කියන්නේ පරසමය දේශයක්. එහි කිසිම අවස්ථාවක බුද්ධ ආදී මහෞත්මයන් නූපදින්නා වූ ප්‍රත්‍යන්ත දේශයක් කියලා නේපාලය හඳුන්වනවා. ඉන්දියාවට ජම්බුද්වීපය කියන්නේ නැතිකොට එහෙම එකක් හොයාගන්න නැතිකොට ලංකාවේ තියෙන මූලාශ්‍රවල මේක තියෙන්නේ ඒ මේ සුරවීර මහත්තයා විසින් පරිවර්තනය කරපු රාජාවලිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මේක ගහලා තියෙන්නේ. හරිද? ඒකේ 73 වෙනි පිටේ ඉතා පැහැදිලිව තියෙනවා රටවල් ගොඩක් නම් කරලා ඒකෙන් 8 වෙනි තැන තියෙන්නේ නේපාලයේ බව ඉතා පැහැදිලිව තියෙනවා. ලංකාවේ පොත්වල නේපාලය කියන තැන බුදු කෙනෙක් උත්පත්ති ලැබීමට නොහැකි බව කියලා තියෙද්දී අපට ලොකු වෙලා තියෙන්නේ අර ජෝර්ජ් ටර්නර්ලයි එච්.සී. බෙල්ලයි කියන සුන්දරලියු පොත්. ඒකයි මේ රටේ තියෙන අවාසනාව. ඊළඟට අපි මේ රාජාවලියේ මේ පූජාවලිය මයුරපාද ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්‍ර කියන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු මයුරපාද පිරිවේනාධිපති මේ පොතේ 108 109 කියන පිටු දෙකේම තියෙනවා ලියවිලා මොකද්ද එතන තියෙන්නේ මෙන්න මේ විදිහට. එතනත් ගොඩාක් නගර දීලා වොඩය පාණ්ඩය අනාදී මෙකි ඒක තියෙනවා. ඒකේ නේපාලයේ ඒකේ ලියලා තියෙනවා සින්දුය ඕහලය නේපාලය ගුර්ජය තිංගුරය ආදී නම් ගොඩක් දීලා කියනවා මේ කී දේශ මධ්‍ය මණ්ඩලයෙන් පිටත් වූ ප්‍රත්‍යන්ත දේශ නමි මේ දේශවල බුද්ධ ආදී වූ උපදින්නා වූය. මේක කියන්නේ අපි නෙමෙයි මේක කියන්නේ කොහෙද පූජාවලිය රාජාවලිය කියනවා. බුද්ධ ආදී උපදින්නේ සින්දු සහ නේපාල. සින්දු කියන්නේ කොහටද? ඉන්දියාව. සින්දු දේශය. නේපාලය කියන්නේ ඔය දැන් කියන්නේ මේ දෙකේ බුදු කෙනෙක් උපදින්න බෑ කියලා පූජාවලිය කියනවා රාජාවලිය කියනවා. හැබැයි ඇලෙක්සැන්ඩර් කනින්හම් කියනවා පුළුවන් කියලා. අපි කනින්හම් විශ්වාස කරනවා මයුරපාද පරිවේනාධිපති
බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේව විසිකලා දානවා. මේකද අපේ වෙලකම කියලා කියන්නේ. මේක අපේ වෙලකමද? අපිට මේ ගැති මානසිකත්වයක් හැදුවේ වෙන කවුරුත් නෙමෙයි ඔය කියන පරදේශක්කාරයෙන්මයි. ඒක සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ පටන් ගන්නවා වළගම්බා රජුගේ කාලේ අන්තිමට 1948 දක්වා ඒක විකාශනය වෙලා අවසානයේදී අපට අපේකමයි අපේ කොන්දයි දෙකම අපිට ලැබුණා. අන්න ඒ නිසා අද මේ සිංහලයා පිළිගන්න කැමති නෑ බුදුහාමුදුරුවෝගේ උතුම් කෙනෙක් මේ රටේ උපදීවි කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ හීනමානය මේ රටට දුන්නා දහම අපෙන් අයින් කළා. දහමේ ඉන්න මිනිහෙක් කවදාවත් ඇත්තට බය වෙනවා මිසක් බොරුවට බය වෙන්නේ නෙමෙයි. ඒ තමයි බුදුදහමෙන් අපිට දීලා තියෙන මහා ආරක්ෂාව. ඒකයි ඉස්සර ස්වාමීන් වහන්සේ නම මහා රජුරුව ආවත් වාඩියන් කියන්නේ බිමින්. එන්න යතිවරයන්ගේ පවා හොඳ කඩල දැම්මා ආගම හරහා. දහම තියෙන කාලේ ඒක තමයි අංක 1ට තිබුණේ. ඒක තමයි අංක 1ට තිබුණේ. එයින් තමයි නිර්මාණය වුණේ මේ හෙළයා කියන මිනිස්සයා. එයාට මහ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර හොඳක් වුණා මේ දහම හරහා. ඒකම මම තව කීපයක් කියන්නම් ඕගොල්ලන්ට තේරුම් ගන්න මෙන්න මේක බලන්න. ලෝකෝපකාරයේ තියෙනවා 252 වෙනි පිටුවේ මට ලෝකෝපකාරයක් ගෙනාවේ නෑ 252 වෙනි පිට බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා මෙබඳු සුර පුරට එක් කවි තියෙන්නේ දඹදිවම වැඩි පින්කේ එමතු රොබ මුනි විරු මෙහි ඉපද බුදුව මොක් දෙනුවෝ ඔන්නෝගදී හරිද එතකොට මේක මෙහි ඉපිද කවුද මේ බඳු සුර පුරට දඹදිවම වැඩි පින්කේ එමතු රොබ මුනි විරු මෙහි ඉපිද බුදුව මොක් දෙනුවෝ ඔන්න මෙතන ඉතා පැහැදිලිව මේ ලෝකෝපකාරය මේ මෑත යුගයේ මේ වැලිය වෙලා තියෙනවා පැහැදිලිව මොකද්ද බුදුහාමුදුරුවෝ ලංකාවේ මෙහි ඉපිද කියන්නේ ඒකයි. ඒ විතරක් නෙමෙයි මේ බලන්න මේ තව හොඳ මේවා තියෙනවා මේ හැම පොතකම මොකද්ද සිංහල රූපවංශී පැහැදිලිව ලියලා තියෙනවා බුදුහාමුදුරුවෝ ලාංකිකයෙක් කියන එක. ඊළඟට දළදා විස්තරේ කියන එක මම කියවන්නම්. බලන්න මේක තියෙනවා පවර අප මහ පෝසතාණෝ බුදුව වැඩින්ද පෙර කලේ අමර බව නර නාග රකුසන් නිවන් සැපතට පත් කලේ සසර නොමහිඳ ඉවර කරදු නිවන් දැක්කයි එම කලේ පවර මහරජ තුමෝ දුක් වී සිරුරු ආදා අනකලේ ඊළඟට කියනවා එකල් මල්ලව රජුන් රැස් වී මුනිඳු ධාතුන් බෙදමිනේ පතල දඹදිව නගර වල්වල මුනිඳු දාගැබ් බඳිමිනේ මෙන්න බලන්න පතල දඹදිව නගර වල්වල හැම නගරයකම මුනිඳු දාගැබ් තියෙන්නේ ඉන්දියාවද ලංකාවද කියලා ඉන්දියාවට කියන්න දන්නවා කිසිම ඉන්දියානු එකක් නැහැ ස්තූපයක් බුද්ධ දාගැබ්පත් කරලා තියෙනවා මේ කියන්නේ තා පැහැදිලිව එකල් මල්ලව රජුන් රැස් වී මුනිඳු ධාතුන් බෙදමිනේ පතල දඹදිව නගරවල් වල මුනිඳු දාගැබ් බඳිමිනේ මේ දාගැබ් බඳින්නේ දැන් ඊළඟට මේ විතරක් මේ දඹදිව විස්තර කියලා පොතක් තියෙනවා ඒ පොතේ තියෙනවා මෙහෙම පුතුත් මේ පොත් ඔක්කොම උස්කොල පොත් දැනට ලංකාවේ ඉතුරු වෙලා තියෙනවා ඒකත් එක්ක මට මතක් වෙච්ච නිසා කියන්න ඕනේ මම මේ කියන්නේ දැනට ලංකාවේ ඉතුරුලා තියෙන ප්‍රමාණය අල්පයයි අපේ මුස්කොළ පොත් වැඩි හරියක් තියෙන්නේ දැන් වෙනකොට මේ නෙවෙයි එංගලන්තයේ ප්‍රංශයේ ඒක ඉතා පැහැදිලිව මම කියන්න ඕනේ මගේ ළඟ තියෙනවා ත්‍ෘතීක භාගය කියලා පොතක් මේ තුන්වෙනි කොටස මේකේ පළවෙනි දෙවෙනි කොටස් මයි ළඟ නැහැ මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවෙන් එංගලන්තයට ගෙනිච්ච මුස්කොළ පොත් නාමාවලිය මේ හොඳට තේරුම් ගන්න මේ මුස්කොළ පොත් නාමාවලිය විතරයි මේක පොතට 600ක් විතර පොත් තියෙනවා. මේ වගේ පොත් තුනක් නුවාම 1800ක්. යුඩෙවිල් කියන මහත්ය විතරක් මේ රටේ අරන් ගියා 4227ක් පොත්. ඒවත් අද එංගලන්තේ තියෙනවා. ප්‍රංශයේ තියෙනවා. ජර්මනියේ තියෙනවා. අපිට අත ගන්නවත් බෑ. අපිට ගේන්නවත් බෑ. අපිට ඕන නම් කියවන්න පුළුවන්. නැත්නම් මයික්‍රොෆිල්ම් කරලා ගේන්න පුළුවන්. මෙන්න මේකයි අත කතාව.
මේ පොත් ලයිස්තුවේ මේ ලයිස්තුව මේක ගහලා තියෙන්නේ පෞද්ගලික අර්ථයෙන් නෙමෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් මේක 1964 ප්‍රකාශනයක් පත් කළා තියෙනවා. දැන් අපි ළඟ තියෙන්නේ මේ පොත්වල නම් ටික විතරයි. ඇතුළ තියෙන්නේ එංගලන්තේ. ඒ හැම පොතකම තියෙන්නේ මේ රටේ ඉතිහාසය, මේ රටේ බුදුදහම, මේ රටේ එළ වෙදකම, එළ සටන් ක්‍රම සහ අපේ සත්‍ය ඉතිහාසය. මේවා කවුරුත් බලන්නේ නැහැ. මේවා කාටවත් කියවන්න බෑ. ඔය ලියලා තියෙන MA ලියපු කට්ටිය, MSc කරපු කට්ටිය, PhD කරපු කට්ටිය පරිශීලනය කරලා තියෙන්නේ මේ රටේ තියෙච්ච මේ පොත් ටික විතරයි. හැබැයි එංගලන්තයේ තියෙන පොත් ටික කවුරුත් පරිශීලනය කරලා නැහැ. ඊළඟට මම කියන්නම් මේ දඹදිව කියන විස්තරය මේ රටේ තියෙන. මෙන්න බලන්න. උතුම් මෙදඹදිව විසිතුරු කීමට එක මුඛයෙන් නම් බැරි වෙනවා. උතුම් රජුන් සහ සක්විති රජවරු කලින් කලට පහළ වෙනවා. ඊළඟට කියනවා උතුම් තිලෝගුරු පහළ වෙන්න ලොව දඹදිව පමණයි මනපිනවා. උතුම් මේ දීපේ අලංකාරකම දැනගත් අය සතුටින් වෙස දැනගත් අය සමතුන් වෙනවා. බලන්නකො මේකේ තියෙනවා උතුම් මෙදඹදිව. මේ රටේ ඉඳලා ලියන මිනිස්සයා මෙදඹදිව කියලා කියනවද? කියලා ලියන්නේ එදඹදිව කියලා. මෙදඹදිව. මෙන්න ලියන්නේ. ඊළඟට කියනවා සක්විති රජවරු කලින් කලට පහළ වෙනවා. සක්විති රජවරු පහළ වෙනවද ලංකාවේ නිපය? මට පෙන්නන්න ඉන්දියාවේ සක්විති රජ කෙනෙක්. දස රාජරත්න රටපාලනය කරපු සක්විති රජ කෙනෙක් ඉන්නවද ඉන්දියාවේ? නෑ නේම කට්ටිය. එහෙමයි ඉන්නේ ලංකාවේ ඒ සක්විති රජවරුන්ගේ නම් වලින් ඔය මනපදශනේ වගේ නම් වලින් හදපු සෙල්ලිපි තියෙන ඕනතරම් ලෙන්ඩේ රටේ තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු. වෙලා කතා වෙලා නෑ අපිට. ඊළඟට කියනවා උතුම් තිලෝගුරු පහළ වෙන්න ලොව දඹදිව පමණයි මනපිනවා. උතුම් මෙදීපේ අලංකාරකම දැකගත් අය සමතුන් වෙනවා. බලන්න උතුම් මෙදීපේ මේක ගැන කතා කරන්නේ. මේව තව කාට කොහොම කිව්වත් කිසිම තේරුමක් නැහැ. මොකද බීරියන්නේ වීණා ගන්නවා. දැන් බලන්න මේ වන්නි කඩේ පොත. මේක තියෙනවා සුදසුන් පටන් විජය භාරත නිරිඳු යයි දනු 84000ක් රජ කළා දනු මෙලක් දිවේ දඹදිව කල පැවත එනු යක්ෂෙන් මරා විජය සිඳු රජ කළා දනු. බලන්න සුදසුන් පටන් විජය බා ඕන මේක ඉතා පැහැදිලිව තියෙනවා. මේ සුදසුන් පටන් විජය බා දක්වා මේ රටේ 84000ක් පමණ රජගොල්ලෝ හිටියයි කියලා ඒ වන්නි විත්ති පොතේ කියනවා. තව අපූර්ව එකක් මට වෙනනම් මතක් වෙච්ච වෙලාව 166 වෙනි පිට මට මතක හැටියට මේකේ මේ බලන්න මේකේ කියලා තියෙන හැටි 166 ඔව් මේක තියෙනවා මෙන්න මේ ජීවිතය අහලා හදන්න මේ මහා සම්මත රජපටන් සුදවුන් රජුට 7,790ක් රජදරුවෝ රාජ්‍ය කළා. ඉන් ඔටුනු පැලති රජුෝ 3,34,580ක් බව දත යුතුය. හරිද? ඊළඟට කියනවා සුත්තෝදන රජුගේ එක කුස උපන් මල්කු අමිතෝදනය දෝතෝදනයයි දත යුතුය. මේ ශ්‍රී ලංකා දීපේ රාජවර්ගය මෙසේ දත යුතුය. මේක තියෙන්නේ මහා මේ රාජවර්ගය. ඕන ලියන්න මේක 160යි. පිට 160යි. ගින් බලන්න. මේක මෙච්චර සුද්ධ සිංහලේ ලියලා තියෙද්දි අපේ මිනිස්සු කියන සුත්තෝදන රජු ලංකාවේ නැහැ. ඇයි අපි සුත්තෝදන ගැන කතා කරන්නේ සුද්ධ දිවපොත්වල. සුද්ධ දිවපොත්වල සුත්තෝදන නෑ. ඒක ඇත්ත. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ කතන්දරේ සුද්ධලත් වඩා වැඩි කියන්නේ මේ අපේ රටේ ඉන්න පරිසුද්ධ. උන්ට මේ ජාතිය දහම ගැන හැඟීමක් නැතිකමයි ඒකට හේතුව. මේ බලන්න 166 වෙනි පිට මේ රාජාවලිය පොත ඒ.වී. සුරවීර මහත්තයාගේ මේ පරිවර්තනය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයටපත් කළා තියෙනවා. තවත් කිනම් සාධකද මේක මේ මෙතන කියන සුදෝන් කියන්නේ සිදුවත් කුමාරයාගේම පියා බව පැහැදිලි වෙනවා. මේ වාක්‍යයේ තියෙනවා මොකක්ද රජුගේ එක කුස උපන් මල්කු අමිතෝදනය දෝතෝදනය කියලා. අපි දන්නවා අමිතෝදන දෝතෝදන කියන ඒ දෙදෙනා කාගේ සහෝදරයක්ද කියන්නේ.
ඒ නිසා මේ සුදුමුන් කියලා කියන්නේ වෙන කවුරක්වත් නෙමෙයි. ඒ සිද්ධාර්ථ කුමාරයාගේම තාත්තා බව ඉතා පැහැදිලි. මේ විතරක් නෙමෙයි මම මේක කියන්නේ කිව්වොත් එකක් තේරුමක් නැහැ. Book of Proverbs කියලා පොතක් තියෙනවා 1789 ලියපු. ඒක ලංකා සුද්දෙක් ලියපු පොතක්. ඒකේ තියෙනවා ජම්බුද්වීප කියලා දාලා සිලෝන් කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා හැමතැනම. ජම්බුද්වීපය කියලා ලියලා සිලෝන් කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. මේ පොතේ. ඒ කියන්නේ මොකද්ද? ජම්බුද්වීපේ ප්‍රමුඛ නාම. සිලෝන් ඒ දවස්වල ටිකක් අඩුවෙන් බාරලා කරනවා. නැත්තම් අර සිලෝන් කියලා ජම්බුද්වීපේ වරහන් ඇතුලේ දාලා මේ සුදු මහත්තයා ඒක කළා තියෙන්නේ ඒක විදියට නෙමෙයි. මම මේ මිනිස්සුන්ට මහත්තයා කිව්වේ මෙයාගේ කල්ලියට අයිති කෙනෙක් නෙමෙයි. පිටස්තර හිටලා අපේ රට ගැන ලියපු රොබර්ට් නොක්ස් වගේ මිනිස්සු මේ වගේ මිනිස්සු ඉන්නවා. ඒ අය මෙහෙට ජාතක නොවුනට ඒ අය මෙහෙ ජාතක වෙච්ච සමාජුන්ට වඩා ගොඩක් කාරණා මෙහෙ ගැන ලියලා තියෙනවා. ඒ කෙනෙක් තමයි මේ රොබර්ට් නොක්ස් කියලා කියන්නේ. රොබර්ට් නොක්ස්ගේ පොත්වල තියෙනවා මේ මෙයාගේ මම ගෙනාවේ දායක දින කියන පොත. මේ පොතේ ඉතා පැහැදිලිව තියෙනවා මොකද්ද ලංකාවට නවදිව කියලා පාවිච්චි කරනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මුළු සමස්ත රටටම නෙමෙයි ජම්බුද්වීපය කිව්වේ. ඒක හොඳටම තේරුම් ගන්න. ඕක තමයි හොඳට මේ කතන්දරේ තේරුම් ගන්න. ඕක තමයි අපට පටලවපු තැන. මම කියන්නේ තේරෙනවද? කොහොමද වැටලුවේ? ඔන්න තියලා ජම්බුද්වීපය ඉදාගත්තා ලංකාවේ. එතකොට මොකද්ද මේ කියන්නේ? ජම්බුද්වීපයේ ශ්‍රී ලංකාවට කෙනා. වැඩිලා. හරිද? දැන් ඔන්න කට්ටිය ගත්තා මේක අපේ ලංකාවේ සෙලින් බොම්බ එක තියෙනවා. අපේ ලංකාවේ පවුරන්න පොත්වල තියෙනවා. ලංකාවේ ලියවිච්ච පුස්කොළ පොත්වල තියෙනවා. දැන් ඉන්දියාව කල්පනා කළා මේකට ගහන්න හොඳම කඩේ තමයි අපි කියපු ජම්බුද්වීපය කියන සමස්ත රට. මේ කතාව තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ පස්සේ පස්වෙනි එකේදී මහා නාම යුගයේදී මහා නාම රජ්ජුරුවත් මහා නාම පස්වෙනි සියවසේ මුල් භාගයේ පොත ලියන එක්කෙනා මහා වංශයේ මහා නාම මේ දෙන්නම තමයි ජම්බුද්වීපය කියලා හඳුන්වන්න පටන් ගත්තේ සමස්ත රටට. අන්න එතකොට මොකද්ද වෙන්නේ? දැන් බැලුවාම ජම්බුද්වීපය කියන්නේ සමස්ත රට නම් ජම්බුද්වීපා ඉදාගතා ලංකාදීපා කිව්වම ලංකාවේ සිට ලංකාවට ආවා. වැඩිව ප්‍රශ්නයක් දැන් කියන්නේ. අන්න ඒකට කිව්වා මොකක්ද ඒ නිසා ජම්බුද්වීපය කියන්නේ නෙමෙයි ජම්බුද්වීපය කියන්නේ. තේරුණාද මේ කියන්නේ? එහෙම ජම්බුද්වීප කතාවකුත් ඉන්දියාවේ තියෙනවා අර වේද ග්‍රන්ථවල. ඒ ජම්බුද්වීප කතාව ඇවිල්ලා ඒක ජෛනාගමෙත් තියෙනවා. ඒක ඉන්දියාවට විතරක් පාවිච්චි කරපු නමක් නෙවෙයි. සමස්ත ලෝකයේ එක්තරා කොටසකට පාවිච්චි කරන නමක් ඇහිලා තියෙන්නේ. ඒක මිත්‍යා කතාවක් වතල තියෙනවා. මා විශාල ජම්බු ගහක් ඇඳිලා ඒ ගෙඩි ඔක්කොම මා විශාල අලිසයි ගෙඩි තියෙන්නේ. ඒ ගෙඩි එකතු වෙලා වැටිලා තමයි ගංගානන ගඟ ඇදුනේ කියලා මිත්‍යා කතාවක් වතල කතාවක් තියෙනවා. හැබැයි ඒක මේ බුද්ධ කාලයේ කතාවක් නෙමෙයි ඊට බොහෝ ඉස්සෙල්ලා තිබ්බ කතාවක්. ඒ කොහොම වෙතත් ඒක සමස්ත ඉන්දියාවට නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරන්නේ ඈත කාලය සඳහා. ඊළඟට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ කාරණය. මට තව විනාඩි 15යි තියෙන්නේ මේ කතාවට. ඒ නිසා මම ඉතා ඉක්මනින් මේක පැහැදිලි කරන්නම්. තව පොත්පත් වලින් කියන සාධක ඇති දැනට මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ සෙල්ලිපි ටිකක් මේ ඉතිහාසය තවදුරටත් තහවුරු කරනවා. මට ඒකව කියන්න ඕනේ. දැන් මේ තියෙන්නේ සිද්ධාර්ථ ගෞතම බුද්ධ ජයන්ති බලංගොඩ ආනන්දමෛත්‍රී මාහිමිපාණන් වහන්සේ තමයි ලියන්නේ. දැන් මේ හාමුදුරුවෝ පැහැදිලිවම ලියනවා මේ පොත ලියනකොට මෙන්න මෙහෙම. ලුම්බිණිය ගැන ලියනවා දෙව්දහනුවරට ලුම්බිණියේ ඉඳලා වැඩි දුරක් නැහැ කියලා. මේ පොතේ තියෙනවා. හරිද? ඒ කියන්නේ සුද්ධෝදන මාලිගාවේ සිට වැඩි දුරක් නැහැ කියලා මේ හාමුදුරුවෝ පොතේ ලියනවා 12 වෙනි පිටුවේ ලුම්බිණි ගමන ගැන. දැන් වැඩි දුරක් නැත්තම් කොහොමද ඉන්දියාවට? ඉන්දියාවේ කිලෝමීටර් 400ක් තියෙනවා.
සුද්ධෝදන මාලිගාවේ සිට ඔය රුවින්දායකට කිලෝමීටර් 400ක් තියෙනවා. පැහැදිලිද? දැන් මෙතන මේ හාමුදුරුවෝ කියලා වැඩි දුරක් නැහැ. රෝහිණී නදියෙන් ඉගොඩ උඩයන් පස්සේ එහා පැත්තේ තියෙන්නේ දෙව්දානවර කියලා. දැන් මේ දෙව්දානවර කියන එකත් හරි ළඟ තියෙන්නේ කියන්නේ බොහොම පොඩි දුරයි තියෙන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ කියන කතාව ඇත්ත. ඇයි පොඩි දුරයි කියන්නේ? ලංකාවේ ඒකට තියෙන්නේ කිලෝමීටර් 52යි. ලංකාවේ සුදවුන් රජුණන්ගේ සෙල්ලිපිය වෙනම තියෙනවා දිබුලාගල සුදවුන් මාලිගාවේ සෙල්ලිපිය තියෙනවා. කරුමෙට ඒක පුරා විද්‍යාඥයෝ කියවන්නේ නැහැ. ඒවල බයයි. මොකටද බයයි? ඇයි තමයි මහාචාර්ය පට්ටම් ගත්තේ අර වර්ණයකම කමල් දාන්නේ. දැන් අලුත් මතයක් ඉදිරිපත් කරන්න බයයි. හරිද? එතකොට ඒක ඔක්කොම හේදිලා යනවනේ. අන්න ඒ නිසා ඒක ආරක්ෂා කරගෙන අර නට්ට ගහගෙන පස්සපැත්තේ හැංගිලා ඉන්නවා. ඕක නැත්තම කරන්නේ. හැබැයි අපිට එහෙම බයක් නැති නිසා අපි කෑ ගහලා මේක කියනවා. අපි පුරා විද්‍යාව රාජකාරී කරා නම් අපි මේක කියන එක නැහැ. එහෙම නේද? ඔව්. එතකොට මම දැන් පෙන්නන්නම් මෙන්න මේකේ තියෙනවා මේ සයිඩ් ඔක්කොම නෙවෙයි කීපයක් අපි බලමු. මෙන්න මේක බලන්න. ඔන්න අපූර්ව මේකක් තියෙනවා. මේ තියෙන්නේ ඉන්දියාවේ ලෙන් සිතුවම. තියෙන ලංකාව ජනාවාස වීම පිළිබඳ සිතුවම. පේනව නේද? කාන්තාවක් යට ඒ තමයි සුප්පා දේවිය. උඩ ඉන්නේ අපේ මී මුත්තා. අර සිංහයා. මෙන්න අපි ජනාවාසෙට කියන්නේ. මේක තියෙන ඉන්දියාවේ ලෙන්වල. දැන් මෙච්චරට පාවිච්චි කරන්නේ අපිට. මේ එක්කෙනෙකුටවත් අපි කාටවත් මේක ඇත්ත කතා කරන්න පොඩ්ඩක් නැත්තම් ඇත්තටම අපි බෞද්ධයෝද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක තේරුම් ගන්න ඕන අපි. මම මේක කිව්වට තරහ වෙන්න එපා. ඔබත් මමත් ඇතුළු සියලු දෙනාම ඒ ගෲප් එකේ එක්ක අපි ඇත්තටම අරයගෙන් පැවතෙන කට්ටිය එහෙම නැත්තම් මේ රටේ බුද්ධාත්මික බුද්ධ උත්තරයන්ගෙන් පැවතෙන කට්ටිය. මේ බලන්නකෝ මහා වංශයේම කියනව නේද? මහා වංශේ පටන් ගන්නේ බුද්ධාදී බුද්ධ ශ්‍රාවක පරම්පරාවෙන් තමයි මහා වංශේ පැවතෙන්නේ. මේ තියෙන්නේ පළවෙනි වාක්‍යය මහා වංශේ පටන් ගන්න. ගුණයෙන් මහත් වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම්පරාව හෝ ඓශ්චර්යාදී මහත් වූ මහා සම්මත නරේන්ද්‍රයන්ගේ පරම්පරාව මහා වංශේ නම් වේ. බුදුහාමුදුරුවෝයි මහා සම්මත නරේන්ද්‍රයන්ගෙන් තමයිලු මහා වංශය පටන් ගන්න. මහා වංශයේ ඉන්දියානුව ගැන ලියන්නේ ඕගොල්ලෝ පිළිගන්න බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ නරේන්ද්‍රයෝ ටිකත් මහා සම්මත ඉන්දියාවේ කියලා. එහෙම පිළිගන්නලා ඉන්නවනම් ඒක පිළිඅර ගන්න පුළුවන්. හැබැයි ඒකෙදි ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ මහා වංශය කියන්නේ ඉන්දියානු වංශය ගැනද අපේ වංශය ගැනද කියලා ඉස්සෙල්ලාම හොඳට අප විසින් දැනගත යුතු වෙනවා. දැන් මයික්මන්ට පෙන්නන්න මෙතන කීපයක් මේක අපේ බුදුන් වහන්සේට විතරක් නෙමෙයි කකුසඳ කොණාගම කාශ්‍යප බුදුරයන් වහන්සේලාගේ සෙල්ලිපි පවා මේ රටේ තියෙනවා. මෙන්න මේ සෙල්ලිපි තුන කාශ්‍යප බුදුන් පිළිබඳව සෙල්ලිපිය කාශ්‍යප බුදු මණිමතේ කියන මාතුදු පිළිබඳව තියෙන පරුමක කාශ්‍යප පුත පරුමක අභයලනේ ශගෂ අගත අනගත චතුතිස්ස නම් කකුසඳ දිනේ දනි පොල් පිටිකම කියන්නේ මේක පරුමක සමුදාලනේ මොනගම නම් කරපිටේ අද කරගෙන කියලා ඕනාගම බුදුන් ගැන තියෙනවා. මේ සෙල්ලිපි අපි මේ සෙල්ලිපි ඉදිරිපත් කළා මම හාමුදුරුවෝ කතාව කිව්වේ මේ මිනිස්සු සෙල්ලිපි කියනවලු එව්ව මේ රටේ තියෙනව නෙවෙයි. එහෙම කිව්වා. දෙයියනේ මේ සෙල්ලිපි නැත්තම් මේවා ලංකාවේ නෙවෙයි නම් අපි මේවා නිකන් ඉන්නේ නැහැ. මේවා අපේ පොත්වලින් අපි මේවා සමහරව පොත්වලින් ගත්තව තමයි. හැබැයි අපේ ඉන්න මේ කණ්ඩායම ගවේෂණය කරනවා. මේවා හොයන්න බලන්න යනවා. අපි මේ දමහර අය මෙතන ඉන්නවා මුග දෙනෙක් අපිත් එක්ක ගිය. අපි ගිහිල්ලා ඒගොල්ලන්ට පෙන්නනවා. ඔය දැන් මම කිව්ව සෙල්ලිපි. තව සෙල්ලිපියක් තියෙනවා ඔය කෝලිත ග්‍රාමයේ පිළිබඳ සෙල්ලිපිය. ඒක තියෙන්නේ බබරකල. රජමහා විහාරේ. ඒක තියෙන්නේ මොකද්ද? උත්තර දුත තෙරහ වනපදශනේ කොලිකමේ තුමේ. කොලිකම කියන වචනේත් එක තියෙනවා. ඒ සෙල්ලිපිය ඇහැට බලන්න පුළුවන් ඕනම පුජ්‍යලෙකට තෙල් දෙනියට ගිහිල්ලා බබරකල රජමහා විහාරේ ගිහිල්ලා පඩිපාලක් ඉස්සක් විතර නැග්ගයන් පස්සේ වම් අත පැත්ත
යටතේ අර වැසිකිලියක් තියෙන එක පවු කරන් ගිහලා යකට වැස්සාම ආනතර ගල් ලෙඩේ උඩ කොටලා තියෙන සෙල්ලිපිය වෙන්නේ. අධ්‍යයනයේ කියනවන කවුරු කෙනෙක් මේ අකු බොරු කරන්නේ මේ සෙල්ලිපි ලංකාවේ නැහැ කියලා. ඒ මිනිස්සු පුරාවිද්‍යාඥයෝ චක්‍රවර්ති කියලා වෙන්න පුළුවන්. ඒ වගේ චක්‍රවර්තිලා හිටියා මේ රටේ හැබැයි ඒගොල්ලන්ට කිව්වේ බයින චක්‍රවර්තිලා කියලා. ඒකයි මට තියෙන්නේ මේක ඇත්තටම මේ රට සාහමුලින් විනාශ කරනවා මේ අය. මේ අය තමන්ගේ වරදාන වරප්‍රසාදුසා බොරු කියනවා. හරි? මට මෙන්න මේකේ ඕකත් එක්ක මම මේකත් කියන්න ඕනේ. මේ බලන්න. මේ හැමතැනම අද තියෙනවා මේවා කියලා. මේ මම පෙන්නන්නේ ඕගොල්ලන්ට මේ කියවන්න යන්නේ. ලංකාවේම මුද්‍රණය කරපු පිරුවානා පොත් වහන්සේගේ තියෙනවා නේද? මේ අද තියෙනවා 2019 sorry මේක එඩිෂන් එක මේකම තිබ්බා. මේක 2011 2013 මුලින් පටන් ගන්න තියෙන්නේ. මේක ගහන තියෙන්නේ අපේ මේකේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. ඔන්න ඒකේ තියෙනවා ආරම්භයේ මේ වාක්‍යය. මේ බලන්න. සිංහල රජු විසින් ජනාවාස කරන ලද්දේ යුයි මේ බුදුහාමුදුරුවෝ කියපු එක කියන්නේ හොයි සිංහල ද්වීපය යන නම හටගත්තේ මහණෙනි ඒ සිංහලයා නම් කවරෙක්දයි තොපි දනිවුද මහණෙනි ඒ බෝධිසත්ව කාලයේහි මම මැරෙමි ඕ බුදුපදේශකදී ඒකේ ගාථාවත් එක්ක තියෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා බෝධිසත්ව කාලයේදී ඒ සිංහලයා නම් මම මැරෙමි කියලා බෝධිසත්ව කාලයේ සිංහලයා වෙන්න බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ ඉන්දියාවේ මුලින්ම තමයි තියෙන ලොකුම ගැටලුව. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. මේක තියෙන්නේ පිරුවානා පොත් වහන්සේගේ. මේක පිට කරලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. ඕගොල්ලෝ ඕනේ කෙනෙක් කියලා කියවන්න ගන්න පිටුවල් මේකදී පළවෙනි ප්‍රස්තාවනාවල තියෙන්නේ IX පිටුව කියවන්න. මේකේ තවදුරටත් එහෙමත් ලියලා තියෙනවා. මට හරි පුදුම විදිහට මේක දැක්කම ඇත්තටම මේ තරම්වත් වෙලා තීති මොකද මෙච්චර අන්ද කියලා. බලන්න මේක ලියලා තියෙන එක. මේක තියෙනවා මෙන්න බලන්න. මේ රටේ සිංහල ජාතියේ ආරම්භය සිදු වූයේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා දවසේ නැගෙනහිර ඉන්දියානු කාලිංග දේශයේ සිට අහම්බෙන් මෙහි පැමිණි විජේ කුමාරයා ඇතුළු 700ක් පිරිසකින් යන ඔන්න උදාහරණ යන පාලි වංශ කතා මතය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී එක්තරා සංවිධානය වූ කල්ලියක් විසින් ගොතන ලද කල්පිත ප්‍රබන්ධයක් ලෙස නූතන ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයන් විසින් සලකනු ලැබේ. මේ කියන්නේ පිරුවානා පොත් වහන්සේගේ ප්‍රස්තාවනාවේ දැන් එහෙනම් මෙතන කියන ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයින් අර කියන චක්‍රවර්තිලා නැත්නම් කියන එක ඕගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න. කවුද මේ කතාව කියන්නේ අද? සංවිධානාත්මක කල්ලියක් විසින් මේ රටේ දහම පල්ලෙහාට දාලා ආගම ඉස්පතු කරන්න. මේ රටේ හෙළබස පල්ලෙහාට දාලා සංස්කෘතික බස ඉස්පතු කරන්න. මේ රටේ ඉතිහාසය පල්ලෙහාට දාලා ඉන්දියානු ඉතිහාසය මේ රට ඇතුලේ ගොඩනගන්න. මේ රටේ තාක්ෂණය බල්ලටම දාලා ඒ සියල්ල ආවේ ඉන්දියාවෙන් 18 කුලයක් එක්ක කියලා ප්‍රකාශයට පත් කළේ කවුද? ඒක කලේ කුමන්ත්‍රණකාරීන් බව මේ පොතේ කියනවා ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයන් විසින් කියනවා. එහෙනම් කවුද ශ්‍රේෂ්ඨ නැත්තේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. මම මේ පිටුරේ පෙන්නන්නේ මේ තමයි අද අපි කතා කරන නුම්බිනියේ එහෙම නැත්නම් තෙල්විගේ බඹරකල කියන මහා මායා දේවිය අතු දෙකක් අල්ලගෙන මිලිරුදාලෙන් ඉන්න අඩනිරුවක් පින්තූරය. මේක තමයි ලංකාවේ බුදු කෙනෙක් තමක බුදු පිළිමයක් එක්ක බුදුගයක් ඇතුලේ එකම නිරුවත් අඩනිරුවත් කාන්තාවගේ රූපයක් තියෙන්නේ. මෙතන විතරයි ඒ එතුමාගේ මව නිසා. මෙතන මේක තියෙද්දී බලන්න ගිහිල්ලා ඉන්දියාවේ නේපාලයේ මේ කියන ස්ථානයේ මොනවද තියෙන්නේ? මොකක්ද අපිට ගන්න පුළුවන් සාධකයේ තියෙන්නේ? කිසිම සාධකයක් නැහැ. බුදුන්ගේ සිරිපතුල් වලට වන්දනා කරන්නේ නැති එකම බුදු සිරිපතුලක් හම්බ වෙන්නේ නැති රටේ පින්වතුනි
අර සිද්ධාර්ථ කුමාරයාගේ ෆුට්ප්‍රින්ට් එක තියෙනවා. බුදු සිරිපතුල් නෑ. හැබැයි බුදු වෙන්න ප්‍රථම කෙලෙස් වලින් වැහිලා තිබිච්ච ඒ පෘථග්ජන සිදුවත් කුමාරයාගේ පාදලාංජනයේ ආන් තියනවලු ලුම්බිනියේ ගිහින් බලන්න. ඒක තමයි පුදුම. මේවා කොහොමද මිනිස්සු මෙහෙම කරන්නේ? බුද්ධ සිරිපතුල් නෑ. හැබැයි මේ රටේ සිදුවත් කුමාරයාගේ සිරිපතුල නෑ. සිරිපතුල කියලා කියන්නේත් නෑ. ඒක සිදුවත් කුමාරයාගේ පතුල. හැබැයි බුදුන් වහන්සේගේ සිරිපතුල මේ රටේ ඕනෑ තරම් තියෙනවා. අපි වන්දනාමාන කරනවා. ඒ එක්කම අපි අමනයෝ වගේ නොදැන පාගපාගත් යනවා රුවන්වැලි සෑය වටේට ගිහිල්ලා. රුවන්වැලි සෑය වටේට බුදු පහස ලැබපු බුදු පතුල් පහස ලැබපු සිරිපතුල් ගල කීපයක්ම ඒ පොළොවට අල්ලලා තියෙනවා. අපි ඒව කතා කරන්නේ මේ වෙලාවට. මේ නිසා අපි කතා කරමු. මේ බලන්න ලංකාවේ මම් පෙන්නපු බුදුන් සිද්ධාර්ථ කුමාරයා උපත් ලැබපු තැන වැදූලෙන කියන තැන තිබිච්ච සිතුමයි සාංචියේ තියෙන තොරණේ තියෙන සිතුවම් ටිකයි. මේ මහා මායා දේවී කියන්නේ. මේ බබෙක් කම්බෙන් කාන්තාවක්ද එහෙම නැත්නම් මේක කාමයේ දනවන රූපයක්ද කියන එක ඕගොල්ලෝ තේරුම් ගන්න. මේ පැත්තේ තියෙන්නේ සාමාන්‍යම නිර්වත් රූප, මේ පිරිමි නිර්වත් රූපයක්. මෙතන තියෙන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් එකට ඉන්න නිර්වත් රූප දෙකක්. මෙන්න සාංචිය තියෙන ඒවා. මෙව්වට තමයි අපි කියන්නේ වඳින්නේ ගිහිල්ලා මේ බෞද්ධ සිද්ධාස්ථාන කියලා. පින්වතුනි, බෞද්ධ සිද්ධාස්ථානයක මෙවැනි නිර්වත් රූප තියෙන්න පුළුවන් නම් ඒක බුදුදහමට කරන අපහාසයක්ද නැද්ද කියන එක මේ පින්වතුන් තේරුම් ගන්න යුතු වෙනවා. ඒකයි අද තියෙන අපහාසය. මම වෙඩිගිප්පෙන් කරනවා. මට අවශ්‍ය වෙන්නේ මගේ මේ කතාවේ අවසාන අංකයටම කියන්න මේ රටේ තියෙන සෙල්ලිපි. මේ තියෙන්නේ මේ ජම්බුද්වීපයේ. මේ තියෙන්නේ මේක අරගත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සක්සලාවනම් අන්තර්ජාලයේ තිබිච්ච මේක. මේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඒක තියෙන ලංකාවේ ජම්බුද්වීපය කියලා පාවිච්චි කරලා ඉතින් මේ චක්‍රවර්ති ආමතුරු කියන ජම්බුද්වීපය ලංකාවට පාවිච්චි කරන්නේ නැහැ. ඉස්ලාමයේ කියන්නේ අධ්‍යාපන දෙයක්. තමසල ගුරු ගන්නද ළමයිට කියන. නේද? මේ කරන්නේ අපට ගහන්න උත්සාහ කරනවා. මොනවා කියලා කසල දානවා. අර ජීවනය කරගෙන නිසා, තවවත් මෙරට මිනිස්සු ගරු කරන නිසා, ඒ ඇත්ත හිතනවා මේ රටේ තාමත් ඉන්නේ අර නෙළුම් මල් හතක් පිපුණයි කියන ගොඩබිම. ඒක විශ්වාස කරන මොඩියෝ කියලා තමයි හිතන්නේ. ඒක වෙලා තියෙන්නේ. හැබැයි යාමතුරු කියනවා මෙතන ඇති මං හිතන්නේ ඉසින් බැස්ස කරන්න ගිය අය ඉසින් බැස්ස කරන්න නෙමෙයි. අපේ මේ තෙල්දෙනියට ගිය අය බඹරකල මේකට බඹරකල මඩවලක්. බඹරකල මඩවලක් නෙමෙයි. ගිය අය දන්නවද? බඹරකල වටේම මඩවලක්. එතන බුදු කෙනෙක් ඉපදෙනවා කියලා හිතන්නවත් බෑ. හරිද? දැන් මේ පට්ටපල් බොරු මෙහෙම ඇද බලන්න. මේ මට තේරෙන්නේ ඇයි මේක කරන්නේ? මේක ජාතික අපරාධයක්. මේ මිනිස්සු මේ දැන් පේන්නේ කියන තැන කියනවා නම් මඩවලක් කියලා. යකෝ 2500 ඉස්සර ඉතිහාසයේ මොකද කතා කරන්නේ? ඒව පට්ටම බොරු වෙන්නේ. ඉතින් මේකයි ඇත්ත කතාව. ගින් බලන්න. හැබැයි මම හිතන්නේ එයාට හිතෙන වැඩි සමාල්ලාවට ගෙදර ඉඳගෙන මේක මඩවලක් කියලා. මොකද නෙළුම් මල් හතක් පිපුණා කියලා තියෙන ඉතිහාස කතාව. ඒ නිසා හිතෙන වැඩි මේ තියෙන ලුම්බිනිය එහෙම නැත්නම් තෙල්දෙනිය අර කියන මඩවලක් කියලා. එහෙම නැත්නම් ඒක දිය කෙනෙක් නම් එහෙම හිතන්නේ. මේ ඔක්කොම සෙල්ලිපි අදගත්ත ඒක වෙනත් වෙනත් කාරණාවකට වෙන්න අපේ තියෙන මේ ශ්‍රේෂ්ඨත්වයේ පෙන්වන්න ගත්ත සෙල්ලිපි. මෙන්න මම මේ පෙන්වන්න යන්නේ ඊළඟට බුදුහාමුදුරුවන් වෙනුවෙන් මේ රටේ වෙනම තැන්වල තියෙන සෙල්ලිපි බුදුන් වහන්සේටම පූජා කරනවා. ඒ කියන්නේ මේක හොඳට තේරුම් ගන්න. මේක සිතුල්පොගේ කොරවක්කල සෙල්ලිපිය 621 මේ ලෝකරේ තියෙන මේ IC inscription epsilon කියන පොතේ 621ක් මේ 21 වෙනි සෙල්ලිපිය. මේකේ තියෙනවා පිට මහරජ බඩගරික පරමුක සුමන පුත පරමුක මෙපසලේ රාජතිශය රජිෂේ නියතේ අගතාලගත මේ රජුරුවන්ගේ මේ කතා කරන්නේ මෙතන මේ අපේ තුලියම රජුගේ පියාගේ මවගෙනයි ඒ දෙන්නගේ මේ ඒ දිනගේ අනපරිදි පිට මහරජ බඩගරික කියන්නේ බාණ්ඩාකාරික මේ පිට මහරජ කියලා කිව්වේ තුලියම රජුගේ පියාට එයාගේ බාණ්ඩාකාරික පරමුක සුමන කියන පුත්කලයාගේ පුතා
පරමක වෙබෂ කෙනා ලෙනක් හදලා දීලා තියෙනවා කියලා. හරිද? ඊළඟට අපි බලමු මේ තියෙන්නේ මිෂකුට කියලා එක්කෙනා බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙනවා මිෂකූටේ. බවන මිෂකුට ගොතම සමනේ අගත අනගත චතුර්දශ සංගස. ඔතවත් කතාව මම යන්නේ ඊබෙද ඔය හාමුදුරුවෝ. මොකද්ද මෙහි නෑර ගෞතම කියනකොට තෙල්ලිපියා. ඇත්තද ඉන්න? මේ නෑ තමයි. යපේ රටේ විසු නන්ද නැහැටි. මෙහි ගෞතම කියලා තෙල්ලිපියක් නෑ. ඊළඟට කියනවා අන්න ගෞතම ඉන්දියාවේ ඉන්නේ. ඇත්ත තමයි. අර ක්‍රිකට් ගහන කෙනෙකුත් ඉන්නේ හාදේ ගෞතම කියලා. ගෞතම ඉන්නේ ඉන්දියාවේ. ගෞතම මේ නෑ. මේ ගෞතම සෙල්ලිපිත් නෑ තමයි. මේ ඉන්නවා. මේ ඉන්නේ ගෞතම. හරිද? සිද්ධාන්ත වෙන්නේ ඉන්දියාවට යනවා. ගෞතම. හරිද? ලංකාවේදී ඒබ්‍රහම් එංගලන්තේ ගියාම ඒබ්‍රහම් වගේ ඒ වගේ තමයි. හරිද? ඒ වගේ තමයි. මේ තමයි භාෂාවල තියෙන ප්‍රශ්නේ. මේකත් එක්ක තමයි අපේ රටේ මිනිස්සු අද කියන්නේ මේ රටේ මිනිස්සු මේ රටේ ඉඳගෙන මේ රටේ ජීවිත දරාගත්තු මේ මිනිස්සු කියනවා මොකද්ද කියන්නේ? ගෞතම ලංකාවේ කියන්නේ. මොකක් අපි කියන්නේ ඈ? ගෞතම නේද? හරි? ඒක ඉතින් ඒගොල්ලන්ගේ තියෙන නොදැනුවත්කම. මේ බලන්න භගවත ගෞතම ඒ භගවත ගෞතම ශරීරේ තිස්ස පුතහ කරපිටේ. තිස්ස නාම කෙනාගේ පුතා භගවත කියන්නේ බුදුහාමුදුරන්ට ගෞතම භගවත මේ බුදුහාමුදුරන්ට ලෙනක් කරලා මේවා තියෙන තැන් එක්ක මේවා තියෙනවා කියලා පරමක සුමනුට ගෞතම බලන්න බුදුහාමුදුරන් ලෙන් පූජා කරනවා මේක කියනවා කවුරුත් දැන් මේ බලන්නේ පරමක සුමනුට ගෞතම සමනේ අගත අනගත චතුර්දිස සංගස සතර දිගින් ආවා නොආවා වූ සංඝයා වහන්සේලාට ගෞතම බුදුහාමුදුරට සමනේ ගෞතම බුදුන්ට පූජා කරනවා මේ කියන්නේ. මේක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ කොට මේක. මේක කොට තියෙන අනිවාර්යෙන් බුද්ධ කාලේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. මම කියන්නේ පැහැදිලි ඔයගොල්ලෝ. හැබැයි මේක කියන්නේ තිරඥාන කියන්නේ මේ අර කැණීම් කළා අනුරාධපුරේ කැණීම් කළා දැරණීගල මහත්තයා හොයාගත්තා බුද්ධ කාලේ අකුරු තිබ්බයි. ඒත් කියනවා මේ ආමුදුගොල්ලෝ කවලා කට්ටිය. මොකද ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉන්න රටේ දෙලිපි නෑ. අපේම අකුසල් නෑ. බලන්නකො මේ අපේම දාන පල්ලය. බුදුහාමුදුරට ලෙඩ පූජා කරනවා. බුදුහාමුදුරට දුන්න බල 300 පස්සේ. එහෙම වෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? අපි අපේ ගේ පූජා කරනවා බුදුහාමුදුරට හැබැයි පිරුණ බල 300යි. මේක කිව්වොත් ඉතින් මෙතන මේක බුදුහාමුදුරට නෙමෙයි. තව බලන්න පල්ලය අපි හිතමුකෝ බුදුහාමුදුරන් එහෙම කළා කියලා. එහෙම දුන්නා කියලා සිහි කරලා දුන්නා කියලා නිකන් පිරුණම් පෑලා 300 පස්සේ මේ එතකොට භගවත ගෞතම සමනේ මොග්ගලි පුත්ත තෙරහ මොග්ගලි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ශාරිපුත්ත තෙරහ ශාරිපුත්ත මහරහතන් වහන්සේ පුෂ තෙරහ පුස්ස කියන තෙරුන් වහන්සේ ඒ හැමෝගෙම සදිවිහරිය අගතලක මේ හැමෝටම පූජා කළේනවා. ඒ බුදුහාමුදුරන් නෙවෙයි හැමෝටම පූජා කරලා තියෙනවා. බලන්නකො මේවා මෙච්චර දීපි. අනිත් එක මේ ඊළඟ සෙල්ලිපියේ සාතාකිරක් වෙන පරමක වියක පුත පරමක නගශලනේ අපිරිමිත ලොකදති. ලෝකවිදි. ඒ නම පාවිච්චි කරලා දෙන්නේ. භගවත කියලා පාවිච්චි කරලා තියෙනවා. ගෞතම කියලා පාවිච්චි කරලා තියෙනවා. ලොකදතු කියලා පාවිච්චි කරලා තියෙනවා. අපිරිමිත ලොකදතු. මේ සියලුම දේවල් මේ රටේ ගලේ කොට දීදී මොලේ කරගන්නට මිනිස්සු කතා කරනවා නම් මේ සියලුම තියෙන්නේ ඉන්දියාවේ කියලා අපිට කියන්න තියෙන්නේ මේ රටට දෙයියන්ගේ පිටයි මේක කියොත් බලන්න අද වෙලා තියෙන තත්ත්වය අපිට අපේ කියලා දේශීය දෙයක් එහෙම නැත්නම් කිසිම දෙයක් මේ රටේ අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. අපි තවම තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්. මගේ තාත්තා කිව්වෙත් ඔය කතාව, මගේ සීයා කිව්වෙත් ඔය කතාව, අනිත් අය කියන්නේ ඇත්තට ඔක තමයි. හැබැයි පින්වතුනි හෙට දවසේ අපේ දරුවන්ට නැවතත් මේක තුන්වෙනි ලෝකයේ දියුණු වන රටක් කියන එක කියන්න ඉඩ තියන්න එපා. ඒ සඳහා අප කළ යුත්තේ බුදුදහම සත්‍ය ඉතිහාසයත් මේ දරුවන්ගේ පොදු වලට ඉන්ජෙක්ට් කරන එක. මේක තේරුම් ගන්න. එසම වැඩිදුර කතා කරන්න යන්නේ හරියට මගේ කාලය අවසానයි. තව බොහෝ දේ තියෙනවා කතා කරන්න. මේ එකක විතරක් කතා කරමු. ටිකක් මේ තියෙන්නේ අපි අවස්ථාව දෙමු ප්‍රශාන්ත මහත්තයාට